නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. අදත් සුපුරුදු ආකාරයෙන් සතියේ දවස් 5ෙම පවත්වනවා කියලා ප්‍රතිඥා කළ ලෙසට සිකුරාදා දවසට නියමිත සප්ත ප්‍රකරණයෙහි පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය පාදක කරගෙන සිදු කරනු ලබන සදහම් කතිකාවත අපි නිතරම කීවා සෙසු ග්‍රන්ථවලට සාපේක්ෂව පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය සරල බවක් දක්වනවා. නමුත් ඒක විග්‍රහ කරලා විශ්ලේෂණය කරලා විචාරය කරලා ගන්නකොට විශාල ආධ්‍යාත්මික වෙනසකට බඳුන් කරනවා. ඒ පුද්ගල චරිත තුලින් හොඳ නරක දෙපැත්තම කියනවා. එතකොට ඒ හොඳ නරක කියන එක හැම ජීවිතයකම පවතින ගුණ අගුණ දෙක. එතකොට කෙනෙකුට පුළුවන් ඒ අගුණ දුර්වලකම් තියෙන පුද්ගලයන් ගැන කියනකොට ඒ පැත්ත අඩු කරන්නත් ගුණ යහපත්කම් පිළිබඳව කියනකොට ඒ පුද්ගල ජීවිතයට අනුයාත වීමටත් වැඩ කිරීමට හැකියාව ලැබෙනවා. සූත්‍ර පොතකට වඩා ලොකු විග්‍රහයක් සූත්‍ර දේශනාවක පුද්ගලයෙක් පිළිබඳව කරන විග්‍රහයට වඩා විශාල විග්‍රහයක් මේක තුල තුලනාත්මකව සිද්ධ කරනවා. ඒ නිසා අදත් ඒ ආකාරයට මේ ධර්ම කතිකාවත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. තුනුරුවන්ට වන්දනා කළා සේම දෙවනුව තෙවනුව ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක අපට මේ විදිහට ධර්මයේ ගවේෂණය කිරීමට අවශ්‍ය කරන වර්තමානයේ පසුබිම සකස් කරපු අස්මදාචාර්යෝත්තම අපගුරුදේවතම අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශාභිදාන නායක මහිමියන් වහන්සේගේ මහා බෝධිසත්ව ජීවිතයට උතුම් උපහාරයක් වේවා. උන්වහන්සේට සම්බුද්ධත්වයේ සඳහා මේ ධර්ම ශක්තියද උපකාර වේවා කියන ගුරු ගෞරවය ඉස්සරහ තියාගෙන පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ අදට નિયમિત වෙළුමට අවතීර්ණ වීමටයි සූදානම් වෙන්නේ. ඒකක පුද්ගල නිර්දේශය අපි කියව පුද්ගලයන් 50 දෙනෙකු පිළිබඳ පුද්ගල සංචිත 52ක් මට මතක විදිහට 50ක් තමයි. ඒ 50 පිළිබඳව තමයි අපි කියාගෙන ආවේ. 50 ආරම්භයක් තමයි ඒකක නිර්දේශය තමයි අපි ගත්තේ. පුද්ගල 50ක්. එතකොට 50 තුල අපි යම් කොටසක් කියාගෙන ආවා. ඊළඟට අපට තියෙන්නේ අපි එදා කීවේ කතමෝච පුද්ගලෝ අබබ්බා ගමනෝ කතමෝච පුද්ගලෝ බබ්බා ගමනෝ කියන එන්න ඒ කොටස තමයි කිව්වේ. ඒකෙදී අපි ඒ පසු විපරමකට යනවා නම් දැන් මෙතන බබ්බා ගමන කියලා අබබ්බා ගමන කියනකොට ඒ ජීවිතයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඒකාන්ත වශයෙන් බාධා වෙන ධර්මතාවන්ගෙන් හෙබි පුද්ගලයා තමයි අබබ්බා ගමන. ඒ කියන්නේ අවබෝධය ලැබීමට නුසුදුසුයි. කම්මාවරණය සමන්නාගතා, කිලේශාවරණය සමන්නාගතා, විපාකාවරණය සමන්නාගතා. එතකොට පංචානන්තරේ පාප කර්ම කරනවා කියලා කියන්නේ ඒ ආධ්‍යාත්මික తত্ত্বය කඩා වැටුණා කියලා කියන්නේ ඒක මේ ජීවිතේදී ආයේ ප්‍රകൃතියට ගන්නට බෑ. එහෙම නැත්නම් මතු ජීවිතයකදී තමයි වෙනස් කර ගන්නට වෙන්නේ. කිලේශාවරණය සමන්නාගතෝ නියත මිත්‍යා දෘෂ්ටිය ගත්තා කියලා කියන්නේ කිඹුලගේ කටට ගිය ගොදුර වාගේ අයින් කරනවා කියන එක ලෙසිපසු නැහැ. විපාකාවරණය සමන්නාගතෝ අහේතුක ද්විහේතුක ප්‍රතිසන්දිලාභී කෙනෙක් නම් නපුංසක පණ්ඩක ඔබතෝභ්‍යංජනක ආදී කෙනෙක් නම් එයාටත් මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බෑ. මක්නිසාදයක් කෙලෙස් වල තියෙන ප්‍රබලකම නිසා. දුරු කරන්නට තරම්
පුළුවන් මට්ටමේ නෑ අතිශයෙන් ප්‍රබලව පවතින නිසා. එතකොට ශ්‍රද්ධාව නැති කැමැත්තක් නැති උතුරු කුරු දිවයිනේ වැසියන් වාගේ ධර්ම අවබෝධ කිරීමට කැමැත්තක් නැති දුප්පඤ්ඤා ප්‍රතිසන්දි විඥානය බොහොම දුර්වල එකක් වුණාට පස්සේ ඒ වගේම ඊටා මෝඩ කෙලතොලු අන්න ඒ අය මෙන්න මේ න්යාමයට බැස ගන්නට සෝවාන් ආදී න්යාමයට බැස ගන්නට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන தત્ත්වය හඳුනා ගැනීමට ඒ කියන උසස් තත්වයේ කුසල ධර්ම පූර්ණයෙහිලා අසමර්ථයි ප්‍රමාදයි. ඉතින් ඒකේ අනිත් පැත්ත කියන්න දෙයක් නැහැ. සුදුසු පුද්ගලයා කවුද කියලා මෙතන එතකොට අපි එදත් කතා කළා. මේකේ දැන් පංචවිධ අන්තරාය කියලා කියනවනේ. දැන් මෙතන අන්තරාය 3යි කීවේ. එතකොට මෙතන පඤ්ඤාති වීතික්කමන අන්තරායයි ඊළඟට අනික් අන්තරාය ආර්ය උපාදාන්තරායයි කියන දෙක කියුනේ නැහැ. එකට හේතුව ඉතින් මේ දෙක ආර්ය උපාදාන්තරාය සමා කර ගන්නට පුළුවන් ඒක අමාරු දෙයක් නෙවෙයි ජීවත් වෙ නැත්තම් අතීතයේ ඒ ආර්ය උතුමන් වහන්සේලාට ద్వාරත්‍රයෙන් වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් ඊට සමාව ලැබේවා කියලා හිතෙන් අවංකව අදිෂ්ඨාන කරා නම් ඒ අන්තරාය නැති වෙලා යනවා. පඤ්ඤාති වීතික්කමන අන්තරාය පස්පව් දස කුසල අනන්තරය දක්වා කම්මාන්තරාය දක්වා ගිහිල්ලා නැත්තම් බරපතලව මොනතරම් මිනිස් කන්දරාවක් ලක්ෂ ගාණක් මරලා තිබුණා සාමාන්‍ය මිනිස්සෙයින් මව්පියන් නොවන රහතුන් වහන්සේ නොවන ඒ අයට කෙලස් ටික කඩලා දා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔතෙන් එනකන් ඇවිල්ලා අපි නතර කළා. ඊළඟට තියෙනවා කතමෝච පුද්ගලෝ නියතෝ පංච පුද්ගලා ආනන්තරියකා යේච මිච්ඡා දිට්ඨිකා නියතා අට්ඨච අරිය පුද්ගලා නියතා අන්න. එතකොට දෙපැත්තකින් ඕකේ අපිට තියෙනවානේ අභිධර්මයේ මාතෘකාවට යනකොට සම්මත්ත නියතා ධම්මා මිච්ඡත්ත නියතා ධම්මා කියලා. ඒ කියන්නේ යහපත් නිසා ඒකාන්තයෙන්ම ප්‍රතිඵලය ලැබෙනවා. අයහපත් නිසා ඒකාන්තයෙන්ම ප්‍රතිඵලය ලැබෙනවා. අන්න එහෙම කියවනේ. එතකොට සම්මත්ත නියතා මිච්ඡත්ත නියතා. දැන් මේ සම්මත්ත කියන්නේ හොඳ නිසා ප්‍රතිඵලය ඒකාන්තයි. දෙවෙනි එකේ මිච්ඡත්ත නියතා මේක වැරදි නිසා ඒත් ප්‍රතිඵලය නියතයි. දැන් මේක කියන්නේත් ඒක තමයි නියතෝ ඒකාන්තයි. පංචපුද්ගලා ආනන්තරියකා යේච මිච්ඡා දිට්ඨිකා. එතකොට පංචානන්තරය පාප කර්මත් එක්කලා එක රේට් එකට එක පන්තියට වැටෙනවා නියත මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඒක තමයි පුදුමේ කියන්නේ. හැබැයි ඒ අතරිනුත් කියනවානේ පංචානන්තරය පාප කර්ම වලටත් වඩා බරපතලයි නියත මිත්‍යා දෘෂ්ටිය. මිච්ඡා දිට්ඨි තරම් බරපතල පාපයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට ඒ නිසා ඒ ටික තිබුණා නම් ඒ හයක් එතකොට ඒකාන්තෙම නියතයි දුගතියෙම තමයි නිරයේම තමයි උත්පත්තිය ලබන්නේ. ඒක නිසා ඒගොල්ලෝ නියතයි ඒකාන්තයි. අට්ඨච අරිය පුද්ගලා නියතා. අෂ්ටාර්ය පුද්ගලෝ ඒකාන්තයෙම නිවන් එල්ල කරලමයි අජරාමරයිමයි. අජරාමර තත්වයේ කෙලවර කොටම පවතිනවා. සෝවාන් උතුමාට කියන නියතෝ සම්බෝධි පරායනෝ කියලා. එහි සකෘදාගාමි අනාගාමි අරහත් කියන අයට නියතෝ සම්බෝධි පරායනෝ කියන එක ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒකාන්තයෙන්ම අනුපාදිශේෂ නිවන කෙලවර කොටම පවතිනවා ඉස්සරහටම යනවා. සම්බෝධි කියනකොට නියතෝ සම්බෝධි පරායනෝ පරායන කියන්නේ පිහිට. සම්බෝධි කියලා කියන්නේ විශිෂ්ට අවබෝධය. ඒතර විශිෂ්ට අවබෝධයේ කෙලවර කොට අනිවාර්යෙන් පවතිනවා. ඒක ඉතින් බුදු බව ලබන උතුමත් පස්සේ බුදු බව ලබන උතුමත් ශ්‍රාවක බෝධියෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට බලාපොරොත්තු වෙන සෝවාන් වෙච්ච උතුමත් උත්තමාවත් ඒකාන්තයෙන්ම විශිෂ්ට අවබෝධයේ කෙලවර කොට පවතිනවා. අරහත්ත්වයේ කෙලවර කොට පවතිනවා. ඒක නිසා ඒ කියන ඒ 8 දෙනා ඒ උත්තමයෝ 8 දෙනා කෙලින් මර විදියට නියතයි. එතකොට අවශේෂා පුද්ගලා අනියතා. එතකොට අනිත් හැම කෙනෙක්ම ඒ කියන්නේ පෘථග්ජන පැත්තෙන් ගත්තට පස්සේ අර බරපතලම දුර්වල තත්වයට වැටිලා නැති පංචානන්තර පාප කර්ම දක්වා අනිත් පැත්තෙන් නියත මිත්‍යා දෘෂ්ටි දක්වා පල්හැ පැත්තෙන් වැටිලා නැහැ. උඩා පැත්තෙන් ගත්තට පස්සේ සෝවාන් මාර්ගය දක්වා මතුවෙලා නැහැ. අන්න ඒ අතරතුර පවතින සියලුම සත්වයෝ. එතකොට දැන් තිරිසන් සතෙක් වුණත් අපට ගන්න පුළුවන්. තිරිසන් සතා වුණත් ඒකාන්තයෙන්ම අපාය යනවා කියලා නියමයක් නැහැනේ.
අන්න ඒ විදිහට ගත්තට පස්සේ සියලුම සතරාපායේ ඉඳලා පංචසුද්ධාවාසය හැර භවග්‍රය දක්වා ඒ සියලුම සත්වයින් අනියතා. ඒ කියන්නේ මරණයෙන් මත්තේ අහවල් තැනමයි උපදින්නේ කියලා නියමයක් නැහැ. එහෙම නැත්නම් සෝවාන් මාර්ගාදිය ලබනවාම කියලා ඒ ජීවිතේ නියමයක් නැහැ. අන්න එහෙමයි. එහෙම තමයි මේ විග්‍රහය පුළුල් විදිහට ගත යුතු වන්නේ. ඊළඟට කතමෝච පුද්ගලෝ පටිපන්නකෝ මං හිතන්නේ මේවා තේරෙනවා ඇති ශ්‍රාවකින්ට. ඒ කියන්නේ ගොඩාක් විස්තර කර ඉදිරියට යන්න අවශ්‍යකමක් නැහැ. මේකද මේ අර ධර්ම කරුණු නෙවෙයිනේ. පුද්ගල సంతානයක පිළිබඳව කරන විශ්ලේෂණයක් නේ කරන්නේ. ඒ නිසා මං හිතනවා එච්චර අර ධර්ම කරුණු විග්‍රහ කිරීමේදී වාගේ ගොඩාක් ඈතට යන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් මේවා ලියලා කියලා තියාගන්න එක ෂෝට් නෝට් ගහලා තියාගන්න එක ඉතා වැදගත් වෙනවා. එතකොට අමතක වෙලා තිබුණත් බලපු සැනකින් අවශ්‍ය දේ මතක් වෙලා එනවා. ඒ නිසා ඒ මතකය ගිලිහෙලා ගන්න නැතුව තියාගන්න එකේ වැදගත්කමක් ලොකුවට තියෙනවා. ඒක අතීත අනාගත ජීවිතවලටත් මේ මතකය බලපාන උපනිශ්‍රේ වශයෙන් මතුවෙන්නට. කතමෝච පුද්ගලෝ පටිපන්නකෝ චත්තාරෝ මග්ග සමංගිනෝ පුද්ගලා පටිපන්නකා. එතකොට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ චිත්තක්ෂණ හතරේ ඉන්න උත්තමයා උත්තමාව පටිපන්නකෝ. පටිපන්න කියන්නේ පිළිපැදලා ඉන්නවා කියන එකනේ. දැන් අපට කියන්නේ අර දක්ඛිනා විභංග සූත්‍රයේම සෝතාපට්ටි ඵල සච්ච කිරියාවේ පටිපන්නෝ හෝති කියලා. සකදාගාමි ඵල සච්ච කිරියාවේ පටිපන්නෝ හෝති. අනාගාමි ඵල සච්ච කිරියාවේ පටිපන්නෝ හෝති. අරහත් මග්ග සච්ච කිරියාවේ පටිපන්නෝ හෝති කියලා. අරහත් මග්ග සච්ච කිරියාවේ පටිපන්නෝ. ඒතර පටිපන්න පිළිපැදලා ඉන්න කෙනා. එතකොට සෝවාන් කෙනා, සකෘදාගාමි කෙනා, අනාගාමි කෙනා, අරහත් කෙනා කියලා කියන්නේ කෙලින්ම සෝවාන් ඵලස්ඨය, සකෘදාගාමි ඵලස්ඨය, අනාගාමි ඵලස්ඨය, අරහත් ඵලස්ඨය කියන අයට. එතකොට පටිපන්නකෝ කියලා කියන්නේ කෙලින්ම මාර්ග චිත්තක්ෂණයේ ඉන්න කෙනා. ඒ ඊ타මෙක් සුළු කාලයේ මනින්ද තියෙන විශ්වයේ පුංචිම ඒකකය තමයි ඕක. අන්න ඒ ඒකකයේ ඉන්න උදවිය. මේ කියන්නේ මග්ග සමංගිනෝ මාර්ගයෙන් යුක්ත පුද්ගලයා පටිපන්නකා කියලා කියනවා. චත්තාරෝ ඵල සමංගිනෝ පුද්ගලා ඵලේටිතර කියන්නේ. එතකොට සෝවාන් ආදී ඵලයෙහි පිහිටා සිටින කෙනා ඵලේටිතත. ඵලේටිතා කියනකොට ඉතින් ඵල සමාපත්තියටත් ඵලේටිතා. සෝවාන් මාර්ගයට අනතුරුවම ලැබෙන ඵලසිත 2 හෝ 3 හෝ එල්ල කරලා ඒ අවස්ථාවත් ඵලේටිතා. ඵලයෙහි පිහිටියා වූ, ඵලයෙහි සිටියා වූ කියන අර්ථය තමයි එතනදී තියෙන්නේ. කතමෝච පුද්ගලෝ සමසීසි. මේවා හරි රසවත්. හරි ධර්ම රසයක් තියෙන කතාන්දර බලන්න. යස පුද්ගලස අපොබ්බං අචරිමං. යම් උත්තම පුද්ගලයෙකුගේ පෙරපසු නොවි. අපොබ්බං අචරිමං කියන්නේ පෙරපසු නොවි. ආශ්‍රව පර්යාදානංච. ආශ්‍රව ධර්මයන් විනාශ වීමත්, දුරු වීමත්, ඒ වගේම ජීවිත පර්යාදානංච. ජීවිතේ පැවැත්ම හමාර වීමත් එකට සිද්ධ වෙනවා නම් අපොබ්බං අචරිමං. අයම් පුද්ගලෝ උච්චති සමසීසි. මේ පුද්ගලයා සමසීසී කියලා කියනවා. සමසීසී කියන අර්ථය එකේ විස්තරය නම් බැලුවේ නැහැ. සමසීසී කියන එකේ ඒ වචනේ අර්ථය නම් අන්වර්ථ නාමයක් ඕක. නමුත් ඒ පිළිබඳව නම් බැලුවේ නැහැ. අවශ්‍ය නම් ඊළඟ දවසේ මූලාශ්‍ර ග්‍රන්ථයක් අනුසාරයෙන් කියන්නත් පුළුවන් සමසීසී කියන එක. මතකයක් තියෙනවද? නැහැ. සමසීසී. සම කියන එක නම් ඒ මොහොතේම කියන එකයි. සීසී කියන තියෙන නිසා ඒ සමසීසී කියන එකේ පද දෙකම එකට ගලපලා තමයි මේ පෙරපසුම වී ජීවිතයත් කෙලෙසුත් එකට හරියට ගෝධික ස්වාමීන් වහන්සේ වාගේ. ජීවිතේ හමාර වීමත් කෙලෙස් සමාර වීමත් පෙරපසුම වී එකම මොහොතකදී සිද්ධ වෙනකොට කියනවා සමසීසී, ජීවිත සමසීසී කියලා. නිසා එක ගන්න පුළුවන් කියන්නේ ජීවිත සමසීසී කියනකොට සමහරට බැලුවේ නැති නිසා කියන්න බෑ ඒකාන්ත කරලා. සීසී කියනකොට ස්වභාවය කියන අර්ථය ගන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ අනුව තමයි හැදිලා ඇත්තේ පදේ. පස්සේ බලලා ඊළඟ දවසේදී කියන්නම්. අපි නොදන්න වචන ඉතින් පාලි නෙවෙයි සිංහලෙත් ඕන තරම් තියෙනවනේ. ඒ වගේ ඉතින් ඇතැම් පාලි වචනවලත් එකපාරටම
ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා තිබුණේ නැත්නම් තේරුම දැනගත්තට ඒ පදේ සකස් වෙලා තියෙන කොයි ව්‍යාකරණයට අනුකූලද කියන එක හිතට එන්නේ නැහැ. ඊළඟට බලන කතමෝච පුද්ගලෝ ඨිත කප්පි. කප්පි කියලා කියන්නේ කල්පය. ඨිත කියන්නේ පවත්ිනවා. ඒකේ තේරුම මොකද? අයංච පුද්ගලෝ සෝතාපන්න ඵල සච්චිකිරියාය පටිපන්නෝ. මෙන්න මේ සෝවාන් මාර්ගය සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීමට පිළිපන් කියන මේ සෝවාන් මාර්ගයේ ඉන්නවනේ. ඒ පුද්ගලයෙක් වන්නේද කප්පස්ස උඩ්ඩයි යන වේලා අස්ස. ඉතින් කියනවා ඒ වෙලාව කල්ප විනාශය සිද්ධ වෙන වෙලාව නම් තාව යාවහම් පුද්ගලෝ නෝ සෝතාපට්ටි ඵලං සච්චි කරෝති. මේ කියන උත්තමයා සෝවාන් ඵලයේ සාක්ෂාත් නොකරන තාක් ඒ කල්පය ඉතින් බොහොම ඉතා කෙටි මොහොතක් කල්ප විනාශය සිද්ධ වෙන්නේ නැහැ කියලා මෙතන කියනවා. ඒ කියන්නේ ඒ තරම් චිත්ත බලයක් කල්ප විනාශය නතර කිරීමට තරම් චිත්ත බලයක් සෝවාන් මාර්ගස්ථයට තියෙනවා. ඵලයේ සාක්ෂාත් කරනවාමයි එතෙක් කල්ප විනාශය කල්පයේ දැවීම විනාශ වීම මොහොතකට නතර වෙනවා කියලා කියනවා. ඉතින් ඒක පුදුමයක් නෑ. අදිෂ්ඨාන කරලා සත්‍යක්‍රියා කරලා සාමාන්‍ය කෙනෙකුත් යම් යම් ජය ගැනීම එන්න තියෙන විපත්ති වැළැක්වීම ආදී කරගන්නවනේ. ඉතින් මෙතනත් ඉතින් විපත්තියක්නේ. නමුත් අර විදිහට සෝවාන් මාර්ගය ලබලා ඵලය එනකල් ඒක මොහොතකට නතර වෙනවා කියලා කියනවා. ඨිත කප්පි කියනවා. සබ්බේපි මග්ග සමංගිනෝ පුද්ගලා ඨිත කප්පිනෝ කියලා කියනවා. එතකොට සෝවාන් පමණක් නෙවෙයි සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඒ උතුමන් වහන්සේලා ඒ උත්තමාවන් 4 දෙනාටම කියනවා ඨිත කප්පි කියලා කියනවා. ඨිත කප්පි කියලා කියනවා. කතමෝච පුද්ගලෝ අරියෝ. දැන් මේවා නම් ඉතින් ලේසි. අට්ඨ අරිය පුද්ගලා සෝවාන් මාර්ගස්ත්‍ය සකෘදාගාමි මාර්ගස්ත්‍ය අනාගාමි මාර්ගස්ත්‍ය සෝවාන් මාර්ගස්ත්‍ය සෝවාන් ඵලස්ත්‍ය සකෘදාගාමි මාර්ගස්ත්‍ය සකෘදාගාමි ඵලස්ත්‍ය අනාගාමි මාර්ගස්ත්‍ය අනාගාමි ඵලස්ත්‍ය අරහත් මාර්ගස්ත්‍ය අරහත් ඵලස්ත්‍ය. එහෙමයි. එතකොට ඒ හැර අනිත් ඔක්කොම දෙව්ලොව හිටියත් මම්ලොව හිටියත් බඹලොව හිටියත් කොහේ හිටියත් ඒගොල්ලෝ අනාර්යයි. කතමෝච පුද්ගලෝ සේකෝ අන චත්තාරෝ මග්ග සමංගිනෝ තයෝ ඵල සමංගිනෝ පුද්ගලා සේඛා. සේඛා කියන එකේ තේරුම සික්ඛති කියන්නේ හික්මනවා පුහුණු වෙනවා කියන එක. සික්ඛති. දැන් ත්‍රි ශික්ෂා කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා පුහුණු විය යුතු මතා නිසා ඒවට කියනවා ශික්ෂා. එක පදේ සික්ඛති එක ක්‍රියාපදේ පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති. එතකොට සංසිඳන ආස්වාස ප්‍රස්වාස සංසිඳනවා කියලා දැනගෙන එයා පුහුණු වෙනවා මේ මාර්ගයේ. විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කිරීම තුලින් ඇතිවෙන ආධ්‍යාත්මික පුහුණු කිරීම කෙලෙස් දුරු කිරීමට පුහුණු කිරීම තුල යෙදෙනවා සික්ඛති. ආන්නේ විදිහට ඒක ගන්න. දැන් මෙතන ගන්නෙ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියනකොට මේ මාර්ගස්ත්‍ය 4 දෙනාගෙත් සෝවාන් ඵලස්ත්‍ය සකෘදාගාමි ඵලස්ත්‍ය අනාගාමි ඵලස්ත්‍ය කියන මේ 4 දෙනාට තව කොටසක් තියෙනවා කරගන්න. දැන් අරහත් ඵලස්ත්‍යයක් නම් ඵලස්ත්‍ය නම් කරමින් ඉන්නවා තව කොටසක්. සීල සමාධි ප්‍රඥා ගුණ අපට කියන්නේ සෝවාන් කෙනාට සෝවාන් උත්තමයාට කියන්නේ සමාධිස්මින් මත්තසෝකාරී කියලානේ. සීලේසු පරිපූර්ණකාරී සමාධිස්මින් මත්තසෝකාරී කියලා කියනවනේ. අන්න එහෙමයි. සෝවාන් කෙනාට සකෘදාගාමි කෙනාට ඒ කියන්නේ සීලේ සම්පූර්ණයි සමාධිය තව මදි. ඊළාට අනාගාමි උතුමන් වහන්සේට කියනවනේ සමාධි පරිපූර්ණකාරී සමාධිය සම්පූර්ණයි පඤ්ඤාය මත්තසෝකාරී කියලා කියනවනේ. ප්‍රඥාව තම වඩමින් තියෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි මෙතන මේ කියන්නේ. එතකොට අරහත් ඵලස්ත්‍ය හැර අරහත් ඵලස්ත්‍යට රහතන් වහන්සේ කියලා කියන්නේ එතකොට හික්මිලා අවසానයි. එතකොට කියන්නේ කතං කරණීයං නාපරං ඉත්තත්තාය කියලානේ කියන්නේ. අනේකයි කරලා ඉවරයි. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව 16 ආකාරයකින් කළ යුත්තක් කියලා තියෙනවානේ. ඒ කියන්නේ
සෝවාන් මාර්ගයේදී දුක පිරිසිඳීම, සමුදය ප්‍රහාණය, නිරෝධය ප්‍රත්‍යක්ෂයේ මාර්ගය වැඩිම. සකෘදාගාමී මාර්ගයේදී දුක පිරිසිඳීම, සමුදය ප්‍රහාණය, නිරෝධය ප්‍රත්‍යක්ෂයේ මාර්ගය වැඩිම. අනාගාමී මාර්ගයේදී දුක පිරිසිඳීම, සමුදය ප්‍රහාණය, මාර්ගය නිරෝධය ප්‍රත්‍යක්ෂයේ මාර්ගය වැඩිම. අරහත් මාර්ගයේදී ඒ මාර්ගයේදී තියෙනවා එහෙනම්. දුක පිරිසිඳීම, සමුදය ප්‍රහාණය, නිරෝධය ප්‍රත්‍යක්ෂයේ මාර්ගය වැඩිම. එතකොට මේ අවස්ථාවවලදී එතකොට අවස්ථාවල ගත්තට පස්සේ අවස්ථා හැම එකකදීම තව තියෙනවා කොටසක් පුරුදු වෙන්න. අනාගාමී පලස්ටය ගත්තොත් අරහත් මාර්ගයේ තව කොටසක් තියෙනවා පුරුදු වෙන්න, තව දිනු කරන්නට තියෙනවා. එතකොට අන්න ඒ නිසා ඒ උත්තමයන්ට, ඒ උත්තමාවන්ට කියනවා සප්ත ශෛක්ෂ කියලා කියනවා. සප්ත ශෛක්ෂ, ශෛක්ෂ 7 දෙනා. එතකොට ඒකනේ අපට කියන්නේ සෝවාන් මාර්ගයේදී නිවන් අරමුණු වීමේ ප්‍රකට වීම හරියට කරවල කාමරයක තියෙන රත්තරන් භාජනයක් විදුලි කොටනකොට දැක්කා වයි කියනවනේ. අරමුණු වීම ප්‍රකට මදි. ඊළඟට සකෘදාගාමී අවස්ථාවට එනකොට කියනවානේ පහනකින් දැක්කා වාගේ කරවල කාමරේ තියෙන භාජනය, රත්තරන් භාජනය. එතකොට සෝවාන් මාර්ගයට වඩා ප්‍රකටයි නිවන් අරමුණු වීම. මොකද කල්ැතු අත්දැකීමකුත් තියෙන නිසා. ඊළඟට අනාගාමී තත්වයෙන් නිවන් ප්‍රකට වීම, අරමුණු වීමේ ප්‍රබලතාව, ප්‍රකටතාව කියන්නේ එතන මේ හරියට හඳ එළියට රත්තරන් භාජනය දැක්කා වයි කියලානේ. ප්‍රකට වීම ප්‍රබලයි මුල් දෙකට වඩා, දුර්වලයි අරහත්වයෙන් ප්‍රකට වීමට සාපේක්ෂව. එතකොට අරහත්වයෙන් නිවන් අරමුණු කරනකොට දැනෙන ප්‍රබුද්ධ වීම, ප්‍රකට වීම එතන කියනවානේ සූර්යාලෝකයෙන් එකී රත්තරන් භාජනය දකිනවා වාගේ පරිපූර්ණයි කියලා. අන්න ඒක තමයි මේ කියන්නේ. එතකොට අපට මේ හැම එකකීම තේරුම් ගන්න පුළුවන් අරහත් මාර්ගයේ කොටසක් කරන්න තියෙනවා. මක්නිසාදයත් රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජා ඇතුළත් වෙච්ච ලෝභසිත හතරත් උද්දච්ච සිතත් ප්‍රහාණය වෙනවා කියන්නේ ඉතින් පුහුණුවක් කරන්න ඕනේ නේද? එතකොට අරහත් මාර්ගයෙන් තමයි ඒ ටික ක්ෂය කරන්නේ. ඉතින් ඒ නිසා ඔය කරුණු ගොඩාක් වටා පිටාවේ තියෙන කරුණුත් එක්කලා එකතු කරලා ගන්නට ඕනේ. නිකම්ම ආසේක කියන්නේ මේ යට මාර්ගඵලලාභින් 7 දෙනා, ආසේක කියන්නේ රහතුන් වහන්සේ. එහෙම බෑ. ඒ ගොඩාක් තව කරුණුත් එක්කලා සම්බන්ධ කරලා ගන්නට ඕනේ. ඊළඟට කියනවා සේකා අරහා අසේකෝ. රහතන් වහන්සේට කියන අශෛක්ෂ කියලා කියන. ඒ කියන්නේ ආය හික්මෙන්ඩට පුහුණු වෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඊළඟට කියන අවශේෂා පුද්ගලා නේවසෙක්කා නාසෙක්කා. තරසේසු සියලු දෙනාම මොන ලෝකෙ හිටියත් ඒගොල්ලෝ යට මාර්ගඵලලාභී තත්වයට ඇවිල්ලත් නැහැ. හරි හික්මීමටම ඇවිල්ලත් නැහැ. පූර්ණ හික්මීමටම ඇවිල්ලත් නැහැ. හික්මීම සමාප්ත කරලත් නැහැ. නිසා ඒ අය ශෛක්ෂත් නෙවෙයි, අශෛක්ෂත් නෙවෙයි. කතමෝච පුද්ගලෝ තේ විජ්ජෝ. මේක නම් ඉතින් පහසු දෙයක්නේ. තීහි විජ්ජාහි සමන්නාගතෝ. ත්‍රිවිද්‍යාවන්ගෙන් යුක්ත පුද්ගලයා එතකොට. ත්‍රිවිද්‍යා. පූර්ව නිවාස ඥානය, අතීතයේ පිළිබඳව සියල්ල දන්නා නුවණ. අතීතයේ අතීතයේ උපාදින්නක පදාර්ථය දන්නවා කියලා කියන්නේ ආය උපාදින්නක පදාර්ථයට වඩා එහා ගිය සංකීර්ණ පදාර්ථයක් නැහැ. මොකද අනුපාදින්නක ගත්තට පස්සේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආකාශ පමණනේ. එතකොට උපාදින්නක ගන්නකොට ඒක අටවිසි රූපේමත් සිත් ඒ වගේ වැඩ කරන චෛතසික මේ සෑම දෙයක්ම ඒ සංකීර්ණ පදාර්ථයේම දැනගත්තා වෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේට තමයි ඒක සියල්ලෙන් සියල්ල සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා ත්‍රිවිද්‍යාව බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට එතන කියන්නේ අනවතා ගෝයම් භික්කවේ සංසාරෝ කියලානේ. සත්‍යය චුතිපටිසන්ධි වශයෙන් ආපු ගමන් මග පේන්නේ නැහැ කියලා. අවිදිතාදිමිදන් කියලානේ කියන්නේ මේ කෙලවර නොදන්නාලාදී කියලා. ඒ කියන්නේ නොදන්නාලාදේ නොමැති නිසා. නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥානයේ ප්‍රශ්නයක් නෙමෙයි. සර්වඥතා ඥානයක් තිබුණොත් නැති දෙයක් පේන්න බෑනේ. නැති දෙයක් පේන්න බෑ.
දැන් අපි වලල්ලක් දීලා බුදුරජාණන් වහන්සේ අතට කීවොත් එහෙම රෝදයක් දීලා ස්වාමීනි මේකේ කෙලවර හොයන්න කියලා ඒක බුදුරජාණන් වහන්සේටත් බෑ. මක් නිසාද? එයත් රෝදේ කෙලවරක්, වෘතයේ කෙලවරක්, රෞමේ කෙලවරක් නැති නිසා. අන්න ඒකයි. ඉතින් නැති දෙයක් සර්වඥතාඥාණයටත් හසු වෙන්න විදිහක් නැහැනේ. ඒ නිසා නැති දෙයක්. තියෙන දේ තමයි හසු වෙන්නේ. තියෙන දේ තමයි කෙලවරක් නැති භව චක්‍රය. නැති දේ තමයි කෙලවරක් තියෙනවා කියන භව චක්‍රය. අතීතේ ජීවිත දිහා බලනකොට. එතකොට ඒ විදිහට ගත්තට පස්සේ ඒක අතීතය. අතීතය පිළිබඳව සියල්ල දන්න අනුවන සර්වඥයන් වහන්සේට අතීතය පිළිබඳව සියල්ල දන්න අනුවන. ශ්‍රාවකීන්ට පස්සේ බුදුරජාණන් වහන්සේලාට එහෙම කියන්න බෑ. මොකද උන්වහන්සේලාට අතීත ජීවිත පෙරෙන සීමාවක් තියෙනවා. සීමාවක් තියෙන හැබැයි සීමාවක් තිබුණට දෘෂ්ටි ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ නේ කොහොමත්. පෘථුග්ජන කෙනෙක් තමයි දෘෂ්ටි ගන්න මෙතනින් එහාට නැහැ කියලා. මොකද අවබෝධය පරිපූර්ණ නැති නිසා. සර්වඥතාඥාණයෙන් අවබෝධ කළ යුතු දේ පිළිබඳව නියැඳිය අහු වෙලා නැති නිසා. දැන් පස්සේ බුදුරජාණන් වහන්සේට මහරහතුන් වහන්සේට සෝවාන් සකෘදාගාමි අනාගාමි උතුමන් වහන්සේලා සර්වඥ නොවුනට නියැඳිය හසු වෙනවානේ. නියැඳිය හසු වුණාට පස්සේ නියැඳිය ආවරණය කරනවා සියල්ලම හේතුඵල ධර්මතාව කියලා ගත්තට පස්සේ. එතකොට ඒ නිසා එතන විගත කතං කති. ආයිතින් අතීත ජීවිත මෙච්චරින් එහාට කොහොමද තිබුණේ? සත්‍යය කොහෙන්ද පටන් ගත්තේ? කවද්ද පටන් ගත්තේ? ඔය අපට තියෙන මන්ද බුද්ධික ප්‍රශ්න නැහැ. මොකද සියලු ප්‍රශ්න වලට උත්තරේ ලැබිලා තියෙනවා. සර්වඥතාඥාණයෙන් නොවුනට සියලු උත්තරවල නියැඳිය හසු වෙලා තියෙනවා. සියලු ඵලවල නියැඳිය හසු වෙලා තියෙනවා. සියලු හේතුවල නියැඳියම හසු වෙලා තියෙනවා. හේතුඵල ධර්මතාවයේ නියැඳිය හසු වුණා කියලා කියන්නේ එතනින් එහාට ඊට වඩා වෙනත් පැත්තක් ඇත්ත කියලා දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ විදිහට අතීතය පිළිබඳව పూర్ව නිවාස ඥානය. ඊළඟට අනාගතය පිළිබඳව. දැන් ඔය අතීත කාලේ අනාගත කාලේ සීමාවක් නැහැනේ. අතීත කාලයේ අනාගත කාලයේ සීමාවක් නැහැ. ආකාශයේ සීමාවක් නැහැ. බුද්ධඥානයේ සීමාවක් නැහැ. සක්වල සීමාවක් නැහැ. අන්න එහෙම සීමාවක් නැහැ. නිවන සීමාවක් නැහැ. අනන්ත. අන්න ඒ වගේ සර්වඥතාඥානේ අනන්ත. ඒ වගේ තමයි කාලයේත් සීමාවක් නැහැ. අතීත කාලයේ සීමාවක් නැහැ. අනාගත කාලයේ සීමාවක් නැහැ. ඉතින් අතීතයයි වර්තමානයයි සම්බන්ධ කරලානේ සාපේක්ෂ වශයෙන් වර්තමානය ගන්නේ. එතකොට අපි ඒකකින් පැයෙන් දෙකෙන් දවසෙන් අවුරුද්දෙන් අපි එහෙම ගන්නවානේ. දැන් අපි කියන්නේ අපේ වර්තමානයේ ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා. එතකොට අපි අවුරුදු 10 ගාණක්ම වර්තමානයේ විදිහට ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීත කාලයේදී මම මෙහෙමයි පෙරම්දම් පිරුවේ කියලා. එතකොට ඒ අතීතයේ ඔක්කොම සීමාවක් කරන්නට බෑ. එතකොට වර්තමානයට සම්බන්ධ කරනවානේ. මහණෙනි ඒ කාලේ වෙස්සාන්තර රාජ්‍යරුව මේ කාලේ මම කියලා. එතකොට වර්තමාන උන්වහන්සේ වැඩ සිටපු අවුරුදු 80ම වර්තමානයේ විදියට ගන්නවා. ඉතින් අන්න එහෙම තමයි අතීත වර්තමාන අනාගත පිළිබඳව කරන විශ්ලේෂණය විද්වතුන්ගේ. එතකොට ඉතින් අතීත ජීවිත පිළිබඳවයි අනාගත ජීවිත පිළිබඳවයි අවබෝධය පරිපූර්ණ වෙන්න නිසක වෙන්නට අවශ්‍ය කරනවා මැද විද්‍යාව. పూర్ව නිවාස ඥානයයි දිබ්බ චක්කු ඥානය. పూర్ව නිවාස ඥානය දිබ්බ චක්කු ඥානය අනිත් පැත්තෙන්. දිබ්බ චක්කු යථා කම්මෝපග අනාගතංශ මේ එකටම යන ඥාන ධාතු ටිකක්. යථා කම්මෝපග දිබ්බ චක්කු ආදී ඥාන ටික. චතුෝපාත දිබ්බ චක්කු චතුෝපාත අනාගතංශ ඥාන යථා කම්මෝපග මේ ටික අනාගතයේ සම්බන්ධයෙන් පංචස්කන්ධවල පහළවීම බිඳීම යනාදී වශයෙන් අතීතයට සම්බන්ධ වෙච්ච. එතකොට ඒ විදිහට මෙන්න මේ කියන වර්තමාන කෙලෙස් ටික දුරු වීමත් එක්ක තමයි නැත්නම් ආශ්‍රවක්ෂ ඥානයත් එක්ක තමයි අතීත අනාගත ඥාන දෙක පරිපූර්ණත්වයට පත් වෙන්නේ. නැත්නම් අතීත අනාගත ඥාන ටික
ලෞකික අභිඥා පහ තියෙනවා නම් ඒත් අදාළයිනේ. ඉද්දි විදන් දිබ්බ සෝතම් පරිචිත්ත විජානනා පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්කුති පංචදා පුබ්බේ නිවාසානුස්සති අතීත ය දැකීම දිබ්බ චක්කු අනාගතය දැකීම. නමුත් ඒ දෙක සම්පූර්ණ වෙච්ච පමණින් අවබෝධය පරිපූර්ණ වෙන්නේ නැහැ. දෘෂ්ටියකට එල්ලෙන්න තියෙන ඉඩ කඩ හොඳටම වැඩි. වැඩිදුර විස්තර අවශ්‍ය කරන ධර්මාර්ථීන් විද්‍යාර්ථීන් විසින් මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මජාල සූත්‍රාදිය පරිශීලනය කළ යුතු. එතකොට ඒ විදිහට ත්‍රිවිද්‍යාවලින් සමන්වාගත වෙච්ච පුද්ගලයෙක් කියනවා ඒ උතුමට කියනවා ඒ උත්තමාවට කියනවා තේ විජ්ජෝ කියලා කියනවා තේ විජ්ජෝ කියලා කියනවා. විජ්ජමානේන අවිජ්ජමානේන විජ්ජමාන පඤ්ඤාති කියලා කියනවා. ඇයි ත්‍රිවිද්‍යාව විද්‍යමානයි පුද්ගලයා විද්‍යමාන නැහැ. පරමාර්ථ වශයෙන් පුද්ගලයා නැහැ ත්‍රිවිද්‍යාව විද්‍යමානයි. ඒවත් මේකේ අපි කල්ැත්තුව කිව්වා. කතමෝච පුද්ගලෝ චලබිඤ්ඤෝ දී ෂට්ඨභිඥා හැම කෙනෙක්ම දන්නවනේ. 이르දිවිද දිබ්බසෝත පරිචිත්ත විඥානඥානෙ පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්කු එකට එකතු වෙනවා ආශ්‍රවක්ෂ ඥානෙ. එතකොට 6යි. එතකොට ෂට්ඨභිඥාලාභී රහතුන් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේ රහත් උතුමා රහත් උත්තමාව. එහෙම කියන්නේ පැවිද්දෝ විතරක් නෙවෙයි නිවන අවබෝධ කරගන්නේ. ඒක නිසා තමයි රහතන් වහන්සේ රහත් ස්වාමින් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේ රහත් ගිහි උතුමා රහත් ගිහි උත්තමාව. එහෙම තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. එතකොට ඒ විදිහට ඔන්න එක චලබිඤ්ඤෝ කියලා එකමාර වෙනවා. කතමෝච පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ ඔන් තුන් ලෝකෙම තියෙන අපට තියෙන උත්තරීතරම ජීවිතය සම්මා සම්බුද්ධෝ ඉදේ කච්චෝ පුද්ගලෝ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු මේ ලෝකේ ඇතැම් මහෝත්තම පුද්ගලයෙක් පෙර නොම අවබෝධ කරන ලද ධර්මයන් පිළිබඳව සාමං සත්‍යානි අபிසම්බුජ්ජති තමා විසින්ම සත්‍ය අවබෝධ කරයිද තත්තච සබ්බඤ්ඤුතං පාපුනාති ඒ අවබෝධ කිරීමෙහි සියල්ල දන්නා බවටත් පත්වේද බලේසු වසී භාවං ඨානාඨානේ විපාකේච මග්ගේ සබ්බත්ත ගාමිනං නානාධාතුම්මි ලෝකස්මින් අදිමුත්තිංච පානිනං පරෝපරියත්තේ ඥානං ඉන්ද්‍රියාණංච ජන්තුනං ඥානාදිසු ඥානං පුබ්බේ නිවාසේ දිබ්බ චක්කුච. ආසවක්ඛය ඥානන්ති දස ඥාන බලං මතං. ඔන්න අපේ ගුරුතුමන් වහන්සේගේ ඥාන බල 10. ඨානාඨානේ ඨාන අට්ඨාන. මෙතන ඨාන කියලා කියන්නේ යම් ඵලයක් ලැබීමට යම් හේතුවක් බලපානවා නම් අන්න ඒක දන්නවා ඨාන. මේ හේතුව මේ ඵලය ලැබීමට මේකයි හේතුව ඨාන. ඒක දන්නවා. අට්ඨාන යම් ඵලයක් ලැබීමට හේතු වෙන්නේ නැති කාරණා තියෙනවා නම් ඒකත් දන්නවා. 30 ආකාරයකට පාරමී පිරුවා නම් බුද්ධත්වය ලැබෙනවා ඨාන. 20 ආකාරයකට පාරමී පිරුවා නම් පසේ බුද්ධත්වය ලැබෙනවා ඨාන. කල්පලක්ෂයක් පෙරම්දම් පුරාගෙන ආවා නම් කෙලෙස් දුරු කරන වැඩපිළිවෙල ආවා නම් අරහත්වය ලැබෙනවා ඨාන. කාන්තාවක් බුදු වෙන්නේ පසේ බුදු වෙන්නේ අට්ඨාන. සෝවාන්වත් නොවෙච්ච කෙනෙක් අපාය යන යෑමට ඉඩ තියෙනවා. නොයෑමට ඉඩක් නෑ අට්ඨාන. ඔන්න ඔය විදිහට ඨානාඨාන කෞශල්‍යයක් ඥානය. ප්‍රාණඝාතාදී අකුසලයේ විපාක වශයෙන් දෙව්ලොව උපදින්නේ නැහැ ඨාන. ප්‍රාණඝාතාදී අකුසල් වලින් අපාය උපදින්න පුළුවන් ඨාන. දෙව්ලොව මන්ලොව බඹලොව උපදින්නේ නැහැ ප්‍රාණඝාතාදී. අට්ඨාන හේතුවක් සකස් වෙන්නේ නැහැ. සතර අපාය ඉපදීමට හේතුව සකස් වෙනවා ඨාන. ඔන්න ඔය විදිහට සචේතනික අචේතනික මේ මුළු මහත් විශ්වයේම තියෙන්නේ හේතුඵල ධර්මතාවනේ. දුක්ඛ සත්‍ය පිරිහිඳ අවබෝධයට මාර්ගයේ වැඩිම ඨාන.
නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගය වැඩීම ඨාන. නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂයට සමුදය ප්‍රහාණය ඨාන. මෙන්න මේ විදිහට එක එක බොහෝ දේවල් ගන්නට පුළුවන්. අවිද්‍යාවෙන් සංස්කාර ඇති වෙනවා ඨාන. සංස්කාර වලින් අවිද්‍යාව ඇති වෙනවා ඨාන. හේතු වෙනවා. අනේ ඨානාඨාන කෞශල්‍යයක් ඥානෙ. එතකොට ඒ විදිහට අභිඥා. ඇත්තට මේ අභිඥා කියන එකේ තේරුම ඇත්තට මේ දැන් විද්‍යා කියන එකේ තේරුම මේ අවබෝධය කියන එකනේ. විද්‍යා කියනකොට දැන් අර සඳහන් වෙන්නේ චක්කුං උදපාදි විද්‍යා උදපාදි අනාදී වශයෙන් සඳහන් වෙනවානේ. එතකොට මේ විද්‍යාව කියලා කියන්නේ ආලෝකය. ඉතින් අනිත් පැත්තෙන් මෙතන මේ අභිඥා කියනවා ඒත් මෙහෙමයි. දැන් මේ පද ගත්තට පස්සේ අපට තෝරන්න පුළුවන් පරාසයන් ගොඩාක් තියෙනවා. මොකද සර්වඥයන් වහන්සේගේ වචනවල නිරර්ථක වචන අපේ වාගේ මොකුත් නැහැනේ. සංස්කරණය කරන්න සංශෝධනය කරන්න අපේ වචනවල තමයි බැලු බලු ඇතේ තියෙන්නේ. එතකොට සර්වඥයන් වහන්සේගේ වචනවලට පුළුවන් තරම් අපට අර්ථ හෙව්වට 10 පාරක් හොයනකොට 10 පාරක් අපට අර්ථ අහු වෙනවා. මොකද අපි කොහොම තව පල්ලෙහා ඉන්න නිසා. එතකොට මේ හැම එකකම ඒ වගේ ගොඩාක් වපසරියක් තියෙනවා. අපි නිවි හැනහිල්ලේ තව පොතපත පරිශීලනය කරලා අපේ පින සසර මේවා පුරුදු පුහුණු කරලා තියෙන එකත් මතුවෙන විදියට හිත නිස්කලංක කරලා හිතනවා නම් යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරනවා නම් අපට මේවා يعني විශ්ලේෂණය කරලා හමාර කරන්න වෙලාවක් කාලයක් නැහැ. ඉතින් අපි මේ දල වශයෙන් තේරුම් කිරීමක් තමයි කරගෙන යන්නේ. එතකොට අපි දැන් මේ කියාගෙන ආවේ සම්මා සම්බුදුරජාන් වහන්සේ ගැනනේ. දැන් ඒකේ අපට මේකේ කියනකොට කියනවා පොබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ධම්සක් පැවතුම් සූත්‍රාදියේ තියෙනවා. පොබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ඒ කියන්නේ පෙර නැති ධර්ම නෙමෙයි. පෙර අවබෝධ නොකළ ධර්ම. මේකට ගොඩක් අය අර්ථ දෙන්නේ පෙර නොවැසූ. ඇතට නොවැසූ නෙමෙයි අවබෝධ නොකළ. ඒක තමයි වඩාත් සාර්ථක. නොවැසූ නෙමෙයි අවබෝධ නොකළ. දැන් නැත්තම් අතීතයේ අහන්න ඇති ඕනනම් ජීවිතවලදී චතුරාර්ය සත්‍ය මුසු වෙච්ච ධර්මයේ බෝධිසත්ව කාලේ ඇහැවෙන්නේ නැත්තේ නෑනේ. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ නෑ. අන්න ඒකයි. නිසා පෙර අවබෝධ නොකළ ධර්මයන් පිළිබඳව පෙර ප්‍රකට කරගන්නට බැරි වෙච්ච ධර්මයන් පිළිබඳව ප්‍රකට වීම අවබෝධය සිද්ධ වුණා. ඉතින් අපි ඒක තමයි නිතරම කියන්නේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේ විශ්වයේ සත්‍යය. විශ්වයේ යථාර්ථය. ඉතින් ඒක අවබෝධය තමයි බුද්ධත්වයේ කියලා කියන්නේ. එතකොට මෙතනදී මේ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද? අර කියන පෙර අවබෝධ නොකරපු චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරුවරයෙකු උපදේශ රහිතව අවබෝධ කළ නිසා බුද්ධ සම්බුද්ධ සම්මා සම්බුද්ධ. අන්න බුද්ධ සම්බුද්ධ සම්මා සම්බුද්ධ. අන්න සම්මා සම්බුද්ධ කියන්නේ පච්චේක සම්මා සම්බුද්ධ කියන්නේ නෑනේ. පච්චේක බුද්ධ කියනවා පච්චේක සම්බුද්ධ කියලා කියනවා. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේට තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. පච්චේක සම්බුද්ධ කියනවා පච්චේක දාලා. පස්සේ බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ කියන්නේ තනිකර සම්බුද්ධ එකට බුණින් පච්චේක දානවා. ඒ කියන්නේ වෙන්ව තනියෙන්ම හුදකලාව වෙන්ව අවබෝධ කරපු කෙනා තවත් අය සමග එකතු වීමක් ශ්‍රාවක පිරිසක් හැදීමක් නොමැති නිසා. එතකොට ඒක පච්චේක බුද්ධ කියනකොට ලෞතර බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ කියනවා සම්මා සම්බුද්ධ කියනවා. සම්බුද්ධ කියනවා සම්මා සම්බුද්ධ කියලා කියනවා. එතකොට මෙතනදී මේ කියවෙච්ච ආකාරයට අර ඨානාඨාන කෞශල්‍ය ඥානයේ පළවෙනි දස බල ඥාණයෙන් එක. ඒක අපි දැන් ඒක පිළිබඳ යම් ආකාරයේ විස්තරයක් කරා. විපාකේච කර්ම විපාක ඥානය. කර්ම විපාක ඥානය කම්ම විපාකෝ භික්කවේ අචින්තේයෝ න චින්තිතබ්බෝ යං චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගියස්ස. මහණෙනි මේ කර්මයන්ගේ විපාක කුසල කර්මයන්ගේ විපාක සියල්ල අවබෝධ කරන්නට ඕනේ කියලා යම් කිසි කෙනෙක් හිතලම අවබෝධ කරන්නට ඕනේ. චින්තනයෙන්ම මේක මං අවබෝධ කරනවා කියලා හිතාගත්තොත් එහෙම යා නතර වෙන්නේ පිස්සෙක් වෙලා. පිස්සෙක් වෙලා නතර වෙන්නේ කියන්නේ ඔරොත්තු දෙන්නේ නැහැ මේ මනසට. මොලේ ශෛල වලට ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද ඒක අවබෝධයෙන් කළ යුත්තක්, භාවනාවෙන් කළ යුත්තක්. ඒ සියල්ල අවබෝධ කරගත්තු බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂ වෙන්නේ. ඊට මෙහා කෙනෙක් කරන්න ගියොත් අමාරු වැටෙනවා, ඔරොත්තු දෙන්නේ නැහැ. ස්නායු විනාශ වෙනවා, මොලේ විකෘති වෙනවා. එකයි. එතකොට කර්ම විපාක ඥානය අපට ඉතින් ඕකේ ගොඩ කර්ම විපාක ඥානය කියනකොට
ඕකේ අපට අර 16 ආකාරයකට ගති සම්පත්තිය ගති විපත්තිය නිසා කුසල කුසල කර්මයන්ගේ එන නොයන කාල සම්පත්තිය කාල විපත්තිය නිසා කුසල කුසල කර්මයන්ගේ එන නොයන විපාක එන නොයන ඊළඟට උපදි සම්පත්තිය නිසා කුසල කුසල කර්මයන්ගේ විපාක එන නොයන ප්‍රයෝග සම්පත්තිය විපත්තිය නිසා අර කුසල කුසල කර්මයන්ගේ විපාක එන නොයන මේ වගේ විශාල වර්ගීකරණයක්නේ. ඒ වර්ගීකරණය අපට කියන්න බෑ. පේත වස්තු පාළිය ගත්තොත්, විමාන වස්තු පාළිය ගත්තොත්, ජාතක පාළියට ගත්තොත්, අපදාන ගත්තොත්, තේර ගාථා ගත්තොත්, තේරි ගාථා ගත්තොත් මේ හැම තැනම කර්ම විපාක පිළිබඳව තමයි විග්‍රහ වෙන්නේ. ඉතින් ඒ සියල්ලෙන් සියල්ල එක දන්නේ අපේ ගුරුවරයා විතරයි, අනික් කට්ටිය දන්නේ නැහැ. අපේ ගුරුවරයා විතරයි ඒක දන්නේ. එතකොට ඒ විදිහට ඨානාඨානේ විපාකේච සබ්බත්ත ගාමිනා. ඒ කියන්නේ මේ කර්මයන්ගේ මේ තැන්වල උපදින්නේ කියලා අවීචී ඉඳලා භවග්‍රේ දක්වා එක සක්වලක් නෙවෙයි. ඕනම සක්වලක උපදින සුගති දුගති පිළිබඳව අනන්ත සක්වල යන්න පුළුවන් තැන් පිළිබඳව එකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ දැන් ඕනම පාප කර්මයක් කරලා උපදින කෙනා අවීචී මෑතකදීම කල්ප විනාශය සිද්ධ වුණොත් එහෙම එතන ඉන්න සත්වයෝ ආසන්න කාලයේදී මනුලවාදී ඇවිල්ලා ධාන වඩා බඹලොව යනවා. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටිකය වෙනසක් වලක අපාය උපදිනවා කියලා. එතකොට පේනවා එතකොට සර්වඥතා ඥානයේ මේ කර්ම විපාක පිළිබඳව දන්නා නොවන කොහොමද කියලා කෙනෙකුට හිතා ගන්නට පුළුවන්. ධර්මයේ පිළිබඳව යම් දුරක් ගිහිල්ලා ඉන්න කෙනෙකුට සුතමේ චින්තාමය වශයෙන් වත්. එතකොට ඒ විදිහට නානා ධාතුම්හි ලෝකස්මින්. එතකොට දන්නවා විවිධ ක්‍රමයට සත්වයන් මේ ධාතු අපි දැන් ඔය විස්තර කරන්නේ ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, හේතුඵල වශයෙන් ඒ විදිහට විවිධාකාරයේ හේතුඵල ධර්මතාව දන්න නොවන. අදිමුත්තිංච පාණිනං. ඊළඟට සත්වයන්ගේ සිතුම් පැතුම් ආකල්ප සංකල්ප දැන් අපි ගොඩක් වෙලාවකට පුද්ගලයෙකු තීරණය කරන්නේ එයාගේ වචන හොඳයි නම්, එයාගේ ගමන බිමන සාන්තයි නම්, එයාගේ වැඩ පිරිසිදුයි නම් එක හිත පිරිසිදුයිද කියන එක තීරණය කිරීමට ප්‍රාමාණිකත්වයෙන් ගත හැකි එක්තරා සාධකයක් පමණයි. හිත අපිරිසිදු කෙනෙකුටත් එහෙම කරන්නට පුළුවන්. එතකොට තථාගතයන් වහන්සේ දන්නවා අදහස් උදහස් ඔක්කොම. එකනේ අර බුදුරජාණන් වහන්සේ වර එක වදාළේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඇතුළු කොට සංඝ පිරිස් එකතු වෙලා එක එක තැන්වල ශාසනානුලෝමිකව කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි අර බලන්න සාරිපුත්තත් එක්ක ඉන්නේ මේ ධර්ම සාකච්ඡා කරන අභිධර්ම සාකච්ඡා කරන ඇත්තෝ තමයි සාරිපුත්තත් එක්ක ඉන්න අර ඇත්තෝ ඔක්කොමලා. අර බලන්න උපාලි ඉන්නවා. උපාලිත් එක්ක ඉන්නේ විනය සාකච්ඡා කරන ඇත්තෝ. අර බලන්න කාශ්‍යපත් එක්ක ඉන්නේ දුතාංග ධාරිය ඇත්තෝ. බලන්න චබ්බග්ගිය ඇත්තෝ. එයත්ෝ ඉන්නේ තිරිසන් කතා කරන එයත්තන්ට ගැලපෙන ඇත්තෝ එත්තන් සමග තමයි ඉන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ අර බුදුරජාණන් වහන්සේ ඒ සත්වයන්ගේ ඒ ගති ලක්ෂණ දන්නවා. ඒකට ධාතු සමතාව කියන්නේ. අසුචි අසුචිත් එක්කලා එකතු වෙනවා වගේ සඳුන් එක්ක එකතු වෙනවා වගේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට ඒකට ධාතු සමතාව. නානා ධාතුම්හි ලෝකස්මින් අදිමුත්තිංච පාණිනං. පරෝ පරියත්තේ ඥානං. එතකොට අනිත් සත්වයන්ගේ අර අපි අහලා තියෙනවානේ තික් ඉන්ද්‍රිය, මුදි ඉන්ද්‍රිය, ස්වාකාර, ද්වාකාර ආදී වශයෙන් අර ඒ සත්වයන්ගේ භින්න රුචික තත්වයන්, භින්න බුද්ධික සත්වයන් පිළිබඳව ඉතින් මේවා පිළිබඳව විග්‍රහ කරනවා නම් අපට පැය ගාණක් කතා කරන්න ඕනේ. මේ දලාදහසක් දීගෙන බලේසු අසීභාවං කියලා කියවනේ. ඒ පිළිබඳව කියන්න අවශ්‍ය නිසා මේ කියන්නේ. ඒ විදිහට සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් වැඩිලා තියෙන ආකාරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දන්න බව ඒක අනික් අයට දන්නේ නැහැ. මොකද ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයයි ආශ්‍රයානුසේ ඥානයයි ලෞතර බුදුරජාණන් වහන්සේට පමණයි තියෙන. ඒකට නිදසුන් කොතෙකුත් තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේක ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමකට භාවනා කියලා දීලා කිසිම දියුණුවක් නැතුව අන්තිමට උන්වහන්සේ හිතා ගත්තා මේ නම බුද්ධ වේනෙය සත්වයෙක්
බුදුරජාණන් වහන්සේ තමයි මේ නම්මව දමනය කරන්න දන්න කෙනා කියලා බුදුරජාණන් වහන්සේ ගාවට එක් කරගෙන ආවා. අන්න ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට නැහැ. ආශ්‍රය අනුසේ ඥානෙ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට නැහැ. පරෝපරියත්තේ ඥානං ඉන්ද්‍රියාණං ච ජන්තුනං ඥානාදිසු ඥානං පුබ්බේ. ඥානාදිසු ඥානං. ඒ කියන්නේ ඇතම් කෙනෙක් ධ්‍යාන නොවඩා දැන් ධ්‍යාන ලබලා කියලා මුලා වෙනවා. මාර්ගඵල නොලබා මාර්ගඵල ලබලා කියලා හිතා ගන්නවා. දැන් ඔය සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ බහැ දකින්න වඳින්න පුදාන සංඝ පිරිස් පිටින් එනකොට සමහරලාට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අතේ පණිවිඩයක් යවනවා. ආනන්ද ගිහිලා කියන්න අර ඇත්තන්ට අමුසොහොනට ගිහිලා යන්න කියනවා. ඉතින් උන්වහන්සේලා හිතනවා අපි මේ රහත් වෙලා ඉන්නේ කිය අපට මොකටද මේ අමුසොහොනට යන්න කියේ භාග්‍යතුන් වහන්සේ. අපි දැන් රහත් වෙලා ඉන්නේ මේ භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන්න මේ එන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ කීවනම් නොකර බැනිසා ගියාට පස්සේ අවුරුදු 60 ගාණක් මහානදම් පුරලා. බොහොම උසස් විදියට උත්කෘෂ්ඨ විදියට පිළිවෙත් පුරලා. මැරිලා කල්ගත වෙලා නැති ලස්සන තරුණ මලමිනි දකිනකොට රාගය විසුණා. කුණු වෙලා සරව ගලන කුණු ගඳ ගහන ඒවා නිසා අනිත් පැත්තෙන් පිළිකුල නෙවෙයි ඒක ඉක්මවාගෙන ද්වේෂය මත වුණා, ගැටීම ඇති වුණා. අන්න එතකොට දැනගත්තා මේක තමයි මහෝත්තම බුදුරජාණන් වහන්සේ අපට මේ කියලා තියෙන්නේ කියලා එතනම සාදුකාර දීලා එතනින්ම මාර්ගඵල ලබාලා තමයි ආවේ. අන්න එතකොට ඒක තමයි කියන්නේ ඥානාදිසු ඥානම් කියලා කියන්නේ. තමා ලැබූ ධ්‍යාන මාර්ගඵල පිළිබඳව නොදන්නකමින් රැවටෙන අවස්ථාවක් තියෙනවා. අපේ ගුරුවරයා ඒ ඔක්කොම දන්නවා. පුබ්බේ නිවාසේ අර ඒක ඉස්සල්ලා ත්‍රිවිද්‍යාවලදී කතා කරා. දිබ්බ චක්ඛුච්ච මතු චුතිපටිසන්ධි වශයෙන් සුගති දුගති පරායන සත්වයින් කුසල කර්ම වලට අනුකූලව. මෙන්න මේ ටික තමයි ආසවක්ඛය ඥානන්ති. අනික ආශ්‍රවක්ෂය ඥානය. ඒක ආශ්‍රවක්ෂ ඥානය රහතුන් වහන්සේට අරහත් මාර්ග ඥානය කියලා කියනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රවක්ෂ ඥානයට කියන්නේ සර්වඥතා ඥානය කියලා. ඔන්න ඔය ටික තමයි දස ඥාන බලං මතං. ඔන්න ඔය එක තමයි කිව්වේ. මෙතන මේ කිව්වේ මොකද? පෙර නොඇසූ ධර්මයන්, පෙර අවබෝධ නොකළ ධර්මයන් අවබෝධ කළා. ඒ වගේම සර්වඥතා ඥානයට බලයට පත් වුණා. ඉතින් ඒ කාය බල ගැනත් තියෙනවා. නමුත් අපට වඩා වැදගත් වෙන්නේ කාය බල වලට වඩා ඥාන බල. නිසා ඒ පිළිබඳව නැත්නම් කාය බල 10යි ඥාන බල 10යි කාලාවකංච ගංගේයම් පණ්ඩරන්තම්බ පිංගලං ගන්ධ මංගල හේමංච උපෝසත චද්දන්ති මේ දස කියලා අර ඇතුන් වර්ගීකරණයක් කරලා 10කට අවසානයේ චද්දන්ත ඇතුන්ගේ සමාන කාය බල 10ක් ලෞතර බුදුරජාණන් වහන්සේට තියෙනවා කියලානේ විස්තර කරන්නේ. ඉතින් කාය බල ඥාන බල වල කෙලවරටම පැමිණිච්ච උත්තමයන් වහන්සේ. කවුද සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ? ඔන්න ඔය කියපු සරල නිර්වචනයට අනුකූලව ගත්තට පස්සේ කතමෝච පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ කියන එක පිළිබඳව දල දැනීමක් කෙනෙකුට ඇති කර ගන්නට පුළුවන්කම තියෙනවා. අන්නේ පුද්ගලයා තමයි, මේ මහෝත්තම පුද්ගලයා තමයි අයං උච්චති පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ කියලා හඳුන්වනවා. ඊළඟට කතමෝච පුද්ගලෝ පච්චේක සම්බුද්ධ වන්න. අන්න ඒකට මං කිය එකනේ පච්චේක දානවා. සම්බුද්ධෝ කියනකොට පච්චේක දානවා. දැන් උඩේකට එහෙම දැම්මේ නෑනේ. කතමෝච පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ. සම්මා කියන කැල දාන්න. එතකොට පස්සේ බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ කියන එක දානවා. මොකද බුද්ධ කියන්නේ අවබෝධය, සම්බුද්ධ කියලා කියන්නේ විශිෂ්ට අවබෝධය, සුවිශේෂී අවබෝධය. ඒ නිසා සම්මා සම්බුද්ධ කියනකොට ඊටත් වඩා ප්‍රබලයි. පච්චේක කියනකොට පස්සේ බුදුරජාණන් වහන්සේ. එතකොට කියන මේ ලෝකයේ ඇතැම් මහෝත්තම පුද්ගලයෙක් පෙර අවබෝධ නොකළ ධර්මයන් පිළිබඳව, චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව තමාන්ම අවබෝධ කරනවා. හැබැයි නච්ච තත්ත සම්පඤ්ඤුතම් පාපුනාති. හැබැයි සර්වඥ බවට පත් වෙන්නේ නැහැ. නච්ච බලේසු වසීභාවං. දස බල ඥාන පිහිටන්නේ නැහැ. අන්න ඒ උත්තමයට කියනවා මේ අයං උච්චති පුද්ගලෝ පච්චේක සම්බුද්ධෝ කියලා හඳුන්වනවා. දැන් ඒක අවසන් කරලා ඊළඟට එනවා කතමෝච පුද්ගලෝ උබතෝ භාග විමුක්තෝ. දෙපැත්තකින් උබතෝ කියන්නේ දෙපැත්තෙන් දෙපැත්තෙන්
පාර්ශ්ව දෙකකින් මිදිච්ච පුද්ගලයා. උබතෝ භාග දෙපැත්තෙන් දෙකොටසකින් මිදිච්ච පුද්ගලයා. අන්න විස්තර කරනවා මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් අෂ්ට සමාපත්තිලාභීව වාසය කරනවා. එවැගේම පඤ්ඤායච අස්ස දිස්වා අස්වා පරික්ඛිනා. අරහත් මාර්ගඥාණයෙන් දැකලා සියලු ආශ්‍රව ක්ෂය කරලා තියෙනවා. අන්නේ පුද්ගලයාට කියනවා උබතෝ භාග විමුක්තෝ. ඒ කියන්නේ රූපකයෙන් අයින් වෙලා තියෙනවා අරූප සමාපatti නිසා. රූපකයෙන් මිදිලා. අනිත් පැත්තෙන් කෙලෙස් වලින් මිදිලා තියෙනවා නාමකයෙන් අරහත් මාර්ගඥාණයෙන්. ඒ දෙපැත්තකින් දෙආකාරයකින් මිදිලා තියෙන නිසා උබතෝ භාග විමුක්තෝ කියලා කියනවා අෂ්ට සමාපත්තිලාභී රහතන් වහන්සේට. ඊළඟට අංකය ඡේද අංකය 31. මම හිතනවා මේ වහනකොට ඔබට මේ ලොකෝ ශ්‍රද්ධාව ප්‍රඥාවත් එක්කලා පෙරපසු නොවි දිගු වීමක් පළල් වීමක් විකාශනය වීමක් සිද්ධ වෙනවා ඇති. මොකද දැන් මේකේ තියෙන ටික විතරක් කියොත් ඒ හපංකම ඔබට එන්නේ නැහැ. ඒ හපංකම කරන්න බෑ. ඒතර ඒත් එක්කලා අර පරයාය දස්සාවේ කතං කතෙස්සාමීති කියන බුද්ධ වචනය අරගෙන තව ගොඩක් කාරණා අපි එකතු කරන්නට ඕනේ. ඉතින් ඔබට ඒ කරුණු එකතු කරන්න ගියොත් ඔබට කවදා හම්බ වෙයිද දන්නේ. ඒ ටික එකතු කරගන්න පිඬු කරගන්න ඔබට කොච්චර කාලයක් ඒක කරගන්න ගත වේද කියලා කියන්නට බෑ. ඔබ කරන්නේකුත් නැහැ. ඒ නිසා තමයි අපි මේ විදියට දෙන්නේ. එතකොට ඔබට දැන් මේ වෙලාවේ අහගෙන ඉන්නකොට එකපාරටම ධාරණය නොවුනත් තව මේක ඔබට නැවත නැවත අහලා පුළුවන් තේරුම් ගන්න. කොයියම් වෙලාවකදීවත් කලාතුරකින් බැරිවීමක් වුණොත් මිසක පැකිලීමක් වුණොත් මිසක අපි දැන දැන කොයියම් වෙලාවකදීවත් ධර්මයට විකෘතියක් දෙන්නේ නැහනේ. දන්නේ නැත්නම් දැන් මේ සමසීසී කීවා. වචනාර්ථය දන්නේ නැහැ, මතක නැහැ. හැබැයි තේරුම මේකයි කියලා කීවා. ඒ නිසා අපට ඕන වෙන විදිහට අර්ථ දෙන්න යන්නේ නැහැ. බලන්න ඊළඟට තවත් එනවා 31 කතමෝච පුද්ගලෝ පඤ්ඤා විමුක්තෝ. පඤ්ඤා කියලා කියන ප්‍රඥාව. අපි දන්නවා පඤ්ඤා විමුක්තියයි චේතෝ විමුක්තියයි කියලා දෙකක් තියෙනවානේ. දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්ව චේතෝ විමුක්තියෙන් පඤ්ඤා විමුක්තියෙන් උපසම්පජ්ජ විහෙරති කියලා කියනවනේ. ආන්න එක. ඒතර දැන් මෙතන කියන්නේ කෙලින්ම අෂ්ට සමාපatti නැතුව මේ කියන්නේ ඉදේ කච්චෝ පුද්ගලෝ නහේවකෝ අට විමුක්කේ කායේන පස්සිත්වා පුසිත්වා කිව්වත් කමකුත් නැහැ නේ විහෙරති. ඒ කියන්නේ අෂ්ට සමාපatti නැහැ එතකොට. අෂ්ට සමාපatti චේතෝ විමුක්ති නෙමෙයි එතකොට. අෂ්ට සමාපatti නැහැ එතකොට. සිත ලෞකික වශයෙන් දියුණු කර හැකි ඉහළම මට්ටමනේ අෂ්ට සමාපatti නේව සංඥා නසඤ්ඤායතනේ. එතකොට ඒ කියන අෂ්ට සමාපatti නැහැ එතකොට. රූපාවචර ධාන 4යි චතුස්ක්‍රමයට අරූපාවචර ධාන 4යි කියලා ගත්තට පස්සේ එතකොට ඒ අෂ්ට සමාපatti යම් කෙනෙකුට නැහැ. හැබැයි පඤ්ඤායච අස්ස දිස්වා අස්වා පරික්ඛීනා හොಂತಿ. හැබැයි ප්‍රඥාවෙන් දැකලා ඒ උතුමගේ ඒ උත්තමාවගේ ආශ්‍රව ධර්ම ක්ෂය වෙලා අයං උච්චති පුද්ගලෝ පඤ්ඤා විමුක්තෝ. කවුද? අපි කියන්නේ ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ. තනිකර ශුෂ්ක කියන්නේ තනිකර විපස්සනාවෙන්ම ඉස්සරහට පැමිණිච්ච කෙනා. හැබැයි ඔකේ තව ව්‍යතිරේකයක් තියෙනවා. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ කියලා කියන්නේ ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන ධාන ලාභී උත්තමාවත් ශුෂ්ක විදර්ශක කියලා හඳුන්වනවා. එකද ධානයක්වත් නැතුව තනිකර උපචාර සමාධියෙන් වාගේ විපස්සනා කරලා මාර්ගඵල ලබන කෙනත් ශුෂ්ක විදර්ශක කියලා හඳුන්වනවා. හැබැයි ඒ වුණාට කියනවා ඕනම මාර්ගඵලලාභියෙකුට කිසිම ධානයක් නැතුව වැඩුවත් ප්‍රථම ධාන සමාධිය තියෙනවා කියලා. මොකද ප්‍රථම ධාන සමාධිය නැත්නම් සෝවාන් ආදී මාර්ගඵල ලැබෙන මට්ටමට හිත ඒකාත්මී නැහැ. මොකද භාග්‍යවතුන් වහන්සේ වදාළේම සමාහිතෝ භික්ඛවේ අතහ භූතං පජානාති කියලානේ. හිත තැම්පත් වුණාට පස්සේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන தત્ත්වය වැටහෙනවා කියලානේ. ඒ නිසා සෝවාන් තත්වයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ ඉහළ සීමාවකින් දැන ගැනීමට අනිවාර්යයෙන්ම ප්‍රථම ධාන සමාධියට ප්‍රථම ධානයේ නිල වශයෙන් නැති වුණත් ප්‍රථම ධානයට සමාන සමාධියක් තියෙනවා කියලා තමයි විස්තර කරන්නේ.
අංගිතන ඒකත් තේරෙන්නට ඇති. ඒ ලොකෝ විස්තරයක් ගියාට ඒකෙන් කියන්නේ සුෂ්ක විදර්ශක රහතන් වහන්සේ නැත්තම් සුක්ක විපස්සක රහතන් වහන්සේ කියන එක මතක තියාගන්න. ඔයගොල්ලන්ට මේ පැත්තට මේ පරිවර්තන පැත්තට ගියොත් ඔය මොකක්වත් අර්ථයක් හොයාගන්න බැරි වෙයි. ඔන්න 32 බලන්න කතමෝච පුද්ගලෝ කායසක්ඛි ඉදේ කච්චෝ පුද්ගලෝ අට්ඨවිමුක්ඛේ කායේන පස්සිත්වා විහෙරති පඤ්ඤාය චස්ස දිස්වා ඒකච්චේ ආස්වා පරික්ඛීනා හොಂತಿ අයං උච්චති පුද්ගලෝ කායසක්ඛි කියලා කියන කායසක්ඛි කාය සක්ෂි කියලා කාය සක්ඛි කියලා කියන්නේ කාය අර්ථ ගත්තොත් සාමාන්‍ය අර්ථ නම් ඉතින් අපිට කීප විදිහකට ගන්න පුළුවන්. සාක්ෂි කියලා අර්ථ ගන්නත් පුළුවන්. ඒ විදිහට කාය සක්ෂි කාය සාක්ෂි කොටගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම තමා තුලින්ම දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියනකොට ඒ අර්ථය ගමුකෝ. ඉදේ කච්චෝ මේ ශාසනයේ ඇතම් කෙනෙක් අට්ඨවිමුක්ඛේ කායන පස්සිත්වා විහෙරති. රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ලබලා වාසය කරනවා. අස්ස පඤ්ඤාය දිස්වා ඒකච්චේ ආස්සවා පරික්ඛිනා හොಂತಿ. ඒ උතුමගේ ප්‍රඥාවෙන් විදර්ශනා ප්‍රඥාවෙන් දැකලා ලෝකෝත්තර ප්‍රඥාවෙන් දැකලා ඒකච්චේ ආස්සවා පරික්ඛිනා හොಂತಿ. ඇතැම් ආශ්‍රව ධර්ම ක්ෂය කරලා තින ඇතැම් ඔක්කොම නෙමෙයි. මේ පුද්ගලයාට කියනවා මේ උතුමට කියනවා කායසක්ඛි කියලා. කවුද එතකොට? අර කියන ආකාරයට සෝවාන් ඵලයේ ඉඳලා අරහත් මාර්ගය දක්වා ඉන්න නිවන් අවබෝධ කරපු 6 දෙනා. සෝවාන් ඵලයේ ඉඳලා. මොකද සෝවාන් මාර්ගයේ ඊට පස්සේ තව කොටසකට යන නිසා සෝවාන් ඵලයේ ඉඳලා ගන්න අය තමයි මෙතනදී ගන්න. සෝවාන් ඵලයේ ඉඳලා ඉස්සර ධ්‍යාන ලබාගෙන ඉඳලා පස්සේ සෝවාන් ඵලයේ පිහිටාගෙන අරහත්ත්වයේ දක්වා නිවන් අවබෝධ කරගෙන අරහත් මාර්ගය දක්වා. අරහත් මාර්ගය දක්වා ඉස්සරහට ගිය පුද්ගලයෝ 6 දෙනා තමයි මෙතනදී. අන්න ඒවා හොඳට මතක තියාගන්න. කායසක්ඛි කියලා කීවට පස්සේ සමහරට අපි හිතෙන දෙයක් ඔකට විග්‍රහ කරනවා. කායසක්ඛි කියලා කියන්නේ කෙටියෙන් මතක තියාගන්න සෝවාන් ඵලයේ ඉඳලා අරහත් මාර්ගය දක්වා සෝවාන් ඵලස්ත්‍ය සකෘදාගාමී මාර්ගස්ත්‍ය ඵලස්ත්‍ය අනාගාමී මාර්ගස්ත්‍ය ඵලස්ත්‍ය අරහත් මාර්ගස්ත්‍ය. මෙන්න මේ කියන උතුමෝ 6 දෙනා තමයි කියන්නේ මේ කායසක්ඛි කියලා කියන්නේ අන්නේ උතුමන්ට. ඊළඟට කියනවා කතමෝච පුද්ගලෝ දිට්ඨිපත්තෝ දෘෂ්ටියට පත් වෙච්ච අන්න බලන්න දැන් මේකේ මේ දැන් සමහර තැන්වලදී අපි සමහර සානසලත් විස්තර කරනවා දැකලා තියෙනවා. දැන් දිට්ඨි කියනකොට ඉතින් ඇතර අපට ගොඩක් පෙළේ තියෙනෙත් එහෙම තමයි. දිට්ඨි කියනකොට මිත්‍යා දෘෂ්ටිය කියලා. දැන් දිට්ඨිංච අනුපගම්ම සීලවා හැම කියනකොට ඒතර සම්මා මිච්ඡා කියන වචන දෙකෙන් එකක්වත් නැහැ. එතකොට මිත්‍යා දෘෂ්ටිය තමයි ගන්නෙ අපි. දැන් මෙතන ගත්තොත් එහෙම දිට්ඨිපත්තෝ මේක නම් දිට්ඨප්පත්තෝ කියලා තියෙන්නේ. දිට්ඨිපත්තෝ කියලා ගන්න පුළුවන්. නැත්නම් දට්ට කියලා ගත්තනම් දක්නාලාද නෑ ඒක වෙන අර්ථයක් තියෙන්නේ. දිට්ඨිපත්ත කියලා ගත්තට පස්සේ දෘෂ්ටියට පැමිණිච්ච කියන එකයි. එතකොට මෙතන දෘෂ්ටිය කියලා අදහස් කරන්නේ මොකද්ද? මේ යට විස්තර කරනවා. ඉදන් දුක්ඛන්ති යතා භූතං පජානාති. මේක දුක කියලා තත්ත්ව ආකාරයෙන් දැනගෙන. එතකොට ඒ කියන දැක්මටපත් වෙලා ඒ දැකීමට પ્રાપ્ત වෙලා අයන් දුක්ඛ සමුදයෝති මේක දුක්කට හේතුව කියලා තත්වාකාරයෙන් දැනගෙන මේක දුක් නැති කිරීම කියලා තත්වාකාරයෙන් දැනගෙන මේක තමයි එකට වැඩපිළිවෙල කියලා තත්වාකාරයෙන් දැනගෙන තථාගතප වේදිතා ධම්මා තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මය අස්ස ඒකේනා විසින් පඤ්ඤාය වෝදිට්ඨා හොಂತಿ වචරිතා මනාව දක්නා ලද්දේ මනාව ගවේෂණය කරලා දෙවි. එතකොට කියනවා ඒ උතුමාගේ ඒ ප්‍රඥාවෙන් දැනගෙන ඇතම් ආශ්‍රව ධර්ම ක්ෂය වෙලා තියෙනවා. අයං මුච්චති පුද්ගලෝ දිට්ඨිපත්තෝ. එතකොට එතන කියන්නේ අර ඉස්සරලා කියපු උතුමන් ගැනම තමයි කියන්නේ. අපි කිව්වේ කායසක්ඛි කියලා. නමුත් ඒකේ වෙනසක් තියෙනවා.
තීක්ෂණ ප්‍රඥා මන්ද ප්‍රඥා කියලා තියෙනවනේ. දැන් මෙතන මේ දිට්ඨිපත්ත කියලා කියනකොට ගන්නේ සෝවාන් ඵලස්ත්‍යයේ ඉඳලා අරහත් මාර්ගස්ත්‍ය දක්වා තියුණු ප්‍රඥාව. තියුණු ප්‍රඥාවෙන් යුතුව අපි කියනවානේ සුඛාපටිපදා කිප්පා විඤ්ඤා ආදී වශයෙන් විස්තර තියෙනවා. ඊළඟට උග්ගටිතාඥ විපරිචිතාඥ ඤෙය්‍ය පද පරම කියලා විග්‍රහ තියෙනවා. ඉතින් මේ ඒ වගේ තියෙන සියුම් ප්‍රභේද. අන්න ඒ විදිහට තමයි ඒ ටික ආවේ. එහෙමනම් අදට වැඩසටහන සමාප්ත කිරීමටයි සූදානම් වෙන්නේ. තව කරුණු කාරණා ගවේෂණය කරලා පරිශීලනය කරලා එන්න. ඉතින් මේ කාරණා අපි විස්තර කරන්නේ අට කතාවල එන කාරණාත් එක්කලා. මොකද නැත්තම් තනියම මේකේ තියෙන ප්‍රමාණයට මෙහෙම විස්තර ගන්න ලේසි නෑ. ඒ වගේම මේකට ආධාර කර ගන්නවා, ආදේශ කර ගන්නවා තව ගොඩක් සූත්‍ර පිටකේ සඳහන් වෙන පුද්ගලයන් පිළිබඳව කරන විග්‍රහ. දැන් තියෙනවානේ අපි අංගුත්තර නිකාය ගත්තොත් එහෙම තික නිපාතේ, චතුස්ක නිපාතේ වගේ පුද්ගලයන් පිළිබඳව ගොඩක් විග්‍රහ තියෙනවා. ඒවත් පාදක කරගෙන තමයි අපි මේ විග්‍රහය කරගෙන යන්නේ. එහෙමනම් අදට පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය මුල් කරගෙන උදෑසන කාලයේ සිදු කරන අභිධර්ම සදහම් කතිකාවතේ තවත් විලුමක් තමයි දිගහැරියේ. ඒ දෙක් කරනකොට අපේ හිතවල පහළ වෙච්ච කුසල චේතනා ශක්තිය, කුසල චේතනා ධාරාව, මේ ධර්මය නොවිදිනා දුක් විඳලා ජීවිත පරිත්‍යාගයෙන් දුක් විඳලා ලොවට හොයාගෙන දේශනා කොට වදාළ, ලොවට සොයාගෙන දේශනා කළ වදාළ ඔබෙත් මගෙත් එකම ගුරුතුමන් වහන්සේ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ගුණයන්ට උතුම් බුද්ධ පූජා උපහාරයක් වේවා. ධර්ම රත්නයට ධර්මෝපහාරයක් වේවා. සංඝ රත්නයේ ගුණයන්ට උපහාරයක් වේවා. පැවිදි උපසම්පදා ලබා දුන්නු මතු කියවෙච්ච අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශාභිදාන නායක මාහිමියන් වහන්සේ, අස්මදාචාර්යෝත්තමයන් වහන්සේගේ මහා බෝධිසත්ව ජීවිතයට උතුම් ගුරුපහාරයක්, කල්යාණ මිත්‍ර උපහාරයක් වේවා. තවත් ධර්ම විනය කියලා දුන්නු, බාහිර ශිල්ප ශාස්ත්‍ර ආදිය කියලා දුන්නු, භාෂාඥාන ලබා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් ගිහි පැවිදි උපහාරයක් බවට පත් වේවා. මේ වෙලාවේදී ධර්මයත් සමග එකාත්මී වෙච්ච ඔබ සියලු දෙනාටමත්, දෙවියන් සහිත සමස්ත ලෝකවාසීන්ටත් සියලු දෙනාටමත් සියලු සැනසෙල්ල පිණිස වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වෙන හැම දිනාටම ඒ උත්තමාර්ථය දක්වා යෑමට මෙයින් යම් උපකාරයක් වූවා නම් ඒ තමයි අපේ සතුට. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වේවා. මේ වැඩසටහන් මේ විදිහට ඔබ වෙතට ගෙන ඒමට බොහෝ දෙනෙක් ශ්‍රවණය කරාට, ඒ වගේම නැරඹුවට මේ කටයුතු සඳහා අපට අවශ්‍ය කරන ප්‍රතිපාදන අපි රැකී ආරක්ෂා කරන්නෙත් නැහැ, ආදායම් මාර්ගය ඇත්තෙත් නැහැ. ඒ නිසා ඒ උපකාර කරන විශේෂයෙන්ම මේ වැඩසටහන් වලට අවශ්‍ය කරන ඒ ගාස්තු ගෙවීම් ආදීදී මුල් තැනගෙන කටයුතු කරන්නේ විශේෂයෙන්ම ඇමරිකාවේ ජීවත් වෙන සත්පුරුෂ තරුණ මහත්මයෙක් ඇතුළු කොට එතුමා හා බැඳිච්ච කල්යාණ මිත්‍ර සංසදයක්. ඒ වගේම අනිත් කටයුතු වලටත් තව යම් යම් ප්‍රමාණයට උපකාර කරන සත්පුරුෂ උදවිය ඉන්නවා. ඒ සියලු දෙනාටමත් සෙත්මෙත් ප්‍රාර්ථනා කරමින් ඒ අය නම්වත් කියනවට තවත් අර අම්මා කෙනෙක් මාසික වේ වගේ උපකාර කරනවා. ඒ අය නමක් ගමක් කියනවටවත් කැමතිත් නැහැ. ඒ නිසායි හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ කෙලවර කොට මේ ධර්ම sannivedana නිසා ලැබෙන ධර්ම දානමය කුසලය පාරමිතා වශයෙන් උපකාර වේවායි මෛත්‍රිය කරමින් අදට වැඩසටහනේ සමාප්තිය සනිටුවන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.